10 11 ශ්‍රේණි සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය සංග්‍රහය ගුත්තිල වෙන නඳ පළවෙනි කොටස. ගුත්තිල කාව්‍ය රචනා කරන ලද්දේ වෑත්තෑවේ හිමියන් විසිනි. උන්වහන්සේ වයඹ පළාතේ සත්කෝරළයේ 12පත්තුවේ වෑත්තෑව නම් ගමෙහි උපන්නේකි. පද්‍ය 511කින් සමන්විත ගුත්තිල කාව්‍ය ගුත්තිල ජාතකය ඇසුරෙන් නිර්මාණය වූවකි. ගුත්තිල කාව්‍ය රචනා කරන ලෙස ආරාධනය කරන ලද්දේ සිරි පැරකුම්බා රජුට සේවය කළ අගමැතිවරයෙකු සලාවත ජයපාල මැතිදුන් විසිනි. සලාවත ජයපාල මැතිදුන් විසිනි. ගුත්තිල කාව්‍යයට පාදක වූ කතාවස්තුව සැකවින් මෙසේය. උදේනිපුරයට පැමිණි වෙළඳුන් අතින් ගුත්තිල ඇදුරුතුමාගේ කීර්තිය පිළිබඳව දැනගත් මූසිල නම් තරුණ ගාන්ධර්වයා බරණැසට පැමිණියේ වීණා ශිල්පය හැදෑරීමටයි. තම ගුරුවරයා දැන සිටි සියලු ශිල්පයෙහි කෙළපැමිණි මූසිල රාජ සභාවෙහි සේවයට ගියේ ගුත්තිල ඇදුරුතුමාගේ උදව්වෙන්. එහිදී තමා ගුරුවරයා හා සමානයයි සිතූ මූසිල තෙමේ සමාන සේවයට සමාන වැටුප් ඉල්ලා සිටියේය. ගෝලයා ගුරුවරයා තරම්ම දක්ෂයයි රජතුමා නොපිළිගත් හෙයින් රජුගේ නියෝගය පරිදි මූසිල තරුණයා තම ගුරුවරයා හා වාදයකට සූදානම් විය. මේ අභියෝගය නිසා ගුරුවරයාගේ සිත කෙතරම් වේදනාවට පත්වීද යත් ඒ හේතුවෙන් සක්දෙව් රජුගේ පඳුපුල් අස්නද හුණු විය. සක්දෙව් රජු මැදිහත් වීමෙන් තරග බිබේදී ප්‍රතිවාදියා අපකීර්තියට පත්කිරීමට ගුත්තිල ගාන්ධර්වයාට හැකි විය. දෙව්ලොවෙන් බට සුරගණන්ගේ රැඟුම් බලන්නට බරණැස් නුවරුන්ට හැකි විය. සක්දෙවිඳුන්ගේ ඇරයුමෙන් දෙව්ලොවදී වීණා වාදනයක් පවත්වන්නටද ගුත්තිල ඇදුරුතුමාට සිදුවිය. එහිදී දෙවගනෝ තමන් දෙව්ලොව උපත ලැබූ සැටි ඇදුරිඳුට හෙළි කරමින් කුසලානිසංස මහිමය කියා පෑහ. වෑත්තෑවේ හිමි තම කාව්‍ය සංග්‍රහය නිර්මාණය කිරීමට හේතු සිදුවීම පිළිබඳ ප්‍රකට ජනප්‍රවාදයක් වෙයි. වෑත්තෑවේ හාමුදුරුවෝ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ගෝලයෙක් වූහ. කාව්‍ය කරන්නෙහිලා වෑත්තෑවේ හිමියන් සතුව පැවති හැකියාව දුටු රාහුල හිමි උන්වහන්සේ කෙරෙහි තමා තුළ පැවති අප්‍රසාදය පළ කරන්නට උපායක් යෙදීය. තම අතවැසියෙකු අමතා වෑත්තෑවේ හිමියන්ට දිනපතා පලාකොළ 3 පංගුවක් බෙදෙන ලෙසට උපදෙස් දුන්නේය. තමාට පල නොකියා පලා බෙදෙන බව වටහාගත් වෑත්තෑවේ හිමි පෙරලා ගමට වැඩි අතර තමා අකෘතඥයෙකු නොවන බව ගුරුතුමාට ඇඟවීම සඳහා ගුත්තිල කතාව අත්‍යර්ථයෙන්ම උචිත බැවින් එය ඇසුරෙන් කාව්‍යයක් පබදින්නට උන්වහන්සේ සිතූහ. සියපින් සිරින් සරු දෙතිස් ලකුණෙන් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනි උතුමන් තිලෝගුරු. සියපින් සිරින් සරු දෙතිස් ලකුණෙන් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනි උතුමන් තිලෝගුරු යනුවෙන් ලඝු අකුරු දෙකක් හා ගුරු අකුරකින් යුතු වායුගණයෙන් කාව්‍ය ආරම්භ කළේද එහි අනිෂ්ට විපාක දැන දැනම බව ජනප්‍රවාදයේ එයි. සි අකුරේ ගුරු සලකුණ
ලඝු සලකුණ ය අකුරෙත් ලඝු සලකුණ. එතකොට පින් කියන තැන පී අකුර සහ හල් කිරීම සහිත අකුරක් යෙදෙනකොට ගුරු අකුරක් විදිහට තමයි මේ විදිහට ගුරු අකුරු සලකුණු කරන්නේ කාව්‍යකරණයේදී. ඉතින් එහෙමනම් සියපින් සිරින් සරු දෙතිස් ලකුණෙන් විසිතුරු මේ කාව්‍ය පද බඳින්නේ සියපින් සිරින් සරු කියන ලඝු දෙකක් සහ ගුරු අකුරකින් ආරම්භ වෙන්නා වූ වායු ගණයෙන්. එනිසා මේක අනිෂ්ට විපාක ගෙන දෙන නුසුදුසු නරක ගණයකින් ආරම්භ කර බව විශ්වාසයක් පවතිනවා. ගුත්තිල ඇදුරු සඳ වීණාවයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නික ගොසින් උන් සඳ. ගුත්තිල ඇදුරු සඳ වීණාවයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ. අන්වය ගුත්තිල ඇදුරු සඳ ඉඳ වීණාවයන ලෙස පසක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ. ගුත්තිල ඇදුරු සඳ ඉඳ වීණාවයන ලෙස පසක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ. අර්ථය ගුත්තිල ඇදුරුතුමා ඉඳගෙන වීණාවයනු පිණිස පසක පනවන ලද සුදුසු අස්නික ආසනයක ගොසින් ඉඳගත්ත වෙලාවේ. ගුත්තිල ඇදුරුතුමා වීණා වැයීම සඳහා ගිහිල්ලා එක පැත්තක පනවන ලද තමන්ට සුදුසු පනවන ලද ආසනයක සිටියා. විස්තර පසක පනවන ලද පැනවීම නම් නියම කිරීමයි. කාටත් පොදුවේ නොව මේ අසවලාටය යන නියමය ඇතිව කෙනෙකුට සුදුසු පරිදි පිළියෙල කරන ලද අසුන පනවන ලද අසුනයි. නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල වැඳරද පද කමල දෙසක මූසිල ජාද උන් කල. නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල වැඳරද පද කමල දෙසක මූසිල යාද උන් කල. අන්වය ඒ තරම් පහසු අපහසු නැහැ, පහසුයි. අර්ථය තමාගේ බලය දන්නේ නැතිව මූසිලද පැකිලීමක් නැතිව සභාවට අවුත් රජුගේ පාකමල වැඳ පැත්තක උන් කල්හි. තමාගේ බලය දන්නේ නැතිව මූසලයා කිසිම පැකිලීමක් නැතිව සභාවට ඇවිත්ලා රජතුමාගේ පා නැමැති කමල් වන්දනා කරලා පැත්තකින් හිටපු අවස්ථාවේ. විස්තර මූසිල පැකිලීමක් නැතිව සභාවට ආවේ තමාගේ බල නොදත් නිසායි. තම බලයේ පමණ දන්නේ නම් වාදයෙන් තමාට ජයගත නොහැකි බව වටහා ගනි. එසේ වූ කල සිතේ ධෛර්යයක් ඇති නොවන හේයින් පැකිලීමක් ඇතිවේ. තමන් පරාජයට පත්වෙනවා කියලා දන්නවනම්, තමන්ට ජයග්‍රහණය කරන්න බැහැ කියලා දන්නවනම් යම් කිසි පැකිලීමක්, සිතේ ධෛර්යය නැතිවීමක් දකින්නට තියෙනවා. ඉතින් තමන් ජයග්‍රහණය කරනවාම කියන අදහසින් තමයි මූසිල සිටින්නේ. එනිසා තමයි කිසිම පැකිලීමක් නැතිව රාජ සභාවට එන්නේ. අන්වය යනු අර්ථය ගැනීම සඳහා පද ගලපන පිළිවෙලයි. අන්වය යනු අර්ථය ගැනීම සඳහා පද ගලපන පිළිවෙලයි. අන්වය කියන්නේ අර්ථය ලබා ගැනීම සඳහා පද ගලපන පිළිවෙලට.
විස්තර කමල යනු රතු නෙළුම්ය. කමල කියලා කියන්නේ රතු නෙළුම් වලට. රජුගේ පාද රත් පැහැ බව සැලකීමෙන් පද කමලයයි කීහ. රජතුමාගේ පාද රතු පාටයි. ඒ නිසා රත්වන් පැහැයෙන් යුක්ත නිසා පද කමල කියලා උපමා කරලා තියෙනවා. සිදුවේ මැයි වෙසෙස මහබෝසතුන් අදහස ඉන් සුරපුරෙන් බැස අවුත් බෝසත්හු දිනවන ලෙස සිදුවේ මැයි වෙසෙස මහබෝසතුන් අදහස ඉන් සුරපුරෙන් බැස අවුත් බෝසත්හු දිනවන ලෙස. අන්වය වෙසෙස මහා බෝසතුන් අදහස සිදුවේ මැයි ඉන් සුරපුරෙන් බැස බෝසත්හු දිනවන ලෙස අවුත්. අර්ථයේ විශේෂයෙන්ම මහබෝසතුන්ගේ අදහස සිද්ධ වන්නේමය එසේ හේයින් දිව්‍ය ලෝකයෙන් බැස බෝධිසත්වයන් දිනවන පරිද්දෙන් පැමිණ. විශේෂයෙන් මහබෝසතුන්ගේ අදහස සිද්ධ වන්නේමය එසේ හේයින් බෝධිසත්වයන් වහන්සේගේ අදහස සිද්ධ වෙනවා. ඒ නිසා දිව්‍ය ලෝකයෙන් බැහැලා බෝධිසත්වයන් දිනවන පරිද්දෙන් පැමිණිලා. කැරමිනි බරණ රැස් රසින් සුර සැව් සුවහස් සුරං සහසැස් නොකැර සිටියේ අහස් කුසහිස්. කැරමිනි බරණ රැස් රසින් සුර සැව් සුවහස් සුරං සහසැස් නොකැර සිටියේ අහස් කුසහිස්. අන්වය මිනි බරණ රැස් රසින් සුවහස් සුර සැව් කැර සුරන් සහසැස් අහස් කුසහිස් නොකර සිටියේ. මිනි බරණ රැස් රසින් සුවහස් සුරසැව් කැර සුරන් සහසැස් අහස් කුසහිස් නොකර සිටියේ. අර්ථය මාණික්‍යාභරණ රාශීන්ගේ රස්මයෙන් බොහෝ දේදුණු ලක්ෂ ගණන් ඇතිකොට සක්‍රතිමේ දේව සේනාවන් හා අහස් කුස පුරවා සිටියේය. මාණික්‍යාභරණ රාශීන්ගේ රස්මයෙන් බොහෝ දේදුණු ලක්ෂ ගණන් ඇතිකොට සක්‍රතිමේ දේව සේනාවන් හා අහස් කුස පුරා සිටියේය. විස්තර සක්‍රයාගේ හා සෙසු දෙවිවරුන්ගේ ආභරණවල මාණික්‍යයන්ගේ රශ්මිය අහසට නැගුණ විට දෙව්දුණු රාශියක් නැගුණාසේය. සහසැස් සක්‍රයයි. දහසක් වූ ඇස් ඇති නිසා සහසැස් සක්‍රයාට කියන නමක්. දෙදෙනම ඉඳ දෙපිට සව් සතන් තුටු කොට සුර ගඳබුන් ලෙසට පටන්ගෙන වෙන ගායනාවට. දෙදෙනම ඉඳ දෙපිට සව් සතන් තුටු කොට සුර ගඳබුන් ලෙසට පටන්ගෙන වෙන ගායනාවට. දෙදෙනම ඉඳ දෙපිට දෙන්න දෙපැත්තේ ඉඳගෙන සව් සතන් තුටුකොට සව් සතන් තුටුකොට සියලු සත්වයින්ගේ සිත් සතුටු කරලා සුර ගඳබුන් ලෙසට දිව්‍ය ගාන්ධර්වයන් විදිහට පටන්ගෙන ආරම්භ කරලා වෙන ගායනාවට වීණා ගායනාවට. වෙන කියන්නේ වීණාව වෙන ගායනාවට. අන්වය ඒතරම් අපහසු නැහැ. අර්ථය ගුත්තිල මූසිල දෙදෙනා දෙපැත්තෙහි හිඳගෙන සියලු සත්වයන්ගේ සිත් සතුටු කරමින් දිව්‍ය ගාන්ධර්වයන් මෙන් වීණා ගායනාවට පටන්ගෙන
විස්තර ගායනාවට ඇතැම් අකාරාන්ත සංස්කෘත ශබ්ද සිංහලයට තත් සමව එන විට තත් සමව ඒ විදිහටම එනකොට ආකාරාන්ත වී ව කාර්යය එක්වේ වන බැව් පෙනේ. දේශන දේශනාව, යෝජන යෝජනාව, ආරාධන ආරාධනාව ආදිය නිදසුන්ය. තත් සම විදිහට ඒ භාෂාවේ පාවිච්චි වෙන විදිහටම සිංහල භාෂාවට යෙදෙනකොට ව අකුරක්. දේශන කියන එක දේශනාව මේ විදිහට ආකාරාන්තය එකතු වෙලා දේශන කියන තැන නයන්නට ආයන්න එකතු වෙලා තියෙනවා. ඊට අමතරව වයන්නක් එකතු වෙලා තියෙනවා. ඒ විදිහට හැදෙනවා සංස්කෘත වචන සිංහලට තත් සම විදිහට පාවිච්චි කරද්දී. නවතාගිගිරියේ අසන ලෙස සිත් පිරියේ කැරකං බිහිරියේ කරත වෙන ගායනා සරියේ නවතාගිගිරියේ අසන ලෙස සිත් පිරියේ කැරකං බිහිරියේ කරත වෙන ගායනා සරියේ. අන්වය ගිගිරියේ නවතා සිත් පිරිසේ අසන ලෙස කන් බිහිරියේ කැර සරියේ වෙන ගායනා කරත. ගිගිරියේ නවතා සිත් පිරියේ අසන ලෙස කන් බිහිරියේ කෙර සරියේ වෙන ගායනා කරත. ගිගිරිය හෙවත් ගොහසාව නවත්වා චිත්ත ප්‍රීතියෙන් යුක්තව අසන ලෙස කන් බිහිරි කර සමාන ලෙස වීණා ගායනා කරන කල්හි ගිගිරිය හෙවත් ගෝසාව නවත්වා චිත්ත ප්‍රීතියෙන් යුක්තව අසන ලෙස කන් බිහිරි කර සමාන ලෙස වීණා ගායනා කරන කල්හි. විස්තර වීණා වාදනය පටන්ගත් කෙනෙහිම මිනිසුන් අතර කතාබහ නැවතුණු බවත් අන් කිසි නාදයක් නෑසෙන පරිදි ඉතා උස් හඬින් වීණා නාදය නික්මුණු බවත් මෙයින් කියවිනි. අපබෝසතුන් මිස අනෙකෙකුනොම අසන ලෙස සුර රජ සිට අහස තතක් සිඳුවයි කීය එවිගස අපබෝසතුන් මිස අනෙකකුනොම අසන ලෙස සුර රජ සිට අහස තතක් සිඳුවයි කීය එවිගස. අපගේ බෝධිසත්වයන් වහන්සේ මිසක් අනෙත් කිසිම කෙනෙක්ට ඇහෙන්නේ නැති විදිහට සක්‍ර දේවේන්ද්‍රයා සුර රජ දෙවියන්ගේ රජු සක්‍ර දේවේන්ද්‍රයා අහසේ ඉඳලා තතක් සිඳුව කියලා ඒ වෙලාවේ කිව්වා. අර්ථය අප බෝසතුන් හැර අනෙකෙකු නොවසන පරිද්දෙන් සුර රජ අහසෙහි සිට ඒ කෙනෙහිම තතක් සිඳුවයි කීය. අප බෝධිසත්වයන් වහන්සේට පමණක් ඇසෙන ලෙස සුර රජතුමා විසින් අහසේ ඉඳලා ඒ වෙලාවේ තතක් සිඳින්න කියලා කිව්වා. විස්තර තරඟයේ ඊටාම උග්‍ර අවස්ථාවේදී සුර රජ අහසේ සිට බෝසතුන්ට පමණක් ඇසෙන පරිද්දෙන් තතක් සිඳුවයි කීවේජ. පිරිසේ ප්‍රබෝධය දියුණු කොට ඔවුන් ලවා බෝසතුන්ගේ උසස් ජයග්‍රහණය හැම අත ප්‍රසිද්ධ කරවනු සඳහාය. ගුත්තිල මහසිපි සක්දෙව් බසින් සැතපී මින්දින මැයිසි දැපි බමර තත පළමුවෙන් සිඳපි. ගුත්තිල මහසිපි සක්දෙව් බසින් සැතපී මින්දින මැයි දැපි
බමර තත පළමුවෙන් සිඳපි. ගුත්තිල මහා ඇදුරුතුමා සක්‍රදේවේන්ද්‍රයාගේ බසින් සැතපිලා සන්තර්පයෙන් සතුටට පත් වෙලා මින් දිනමැයි දැපී මේ තුලින් දිනමි කියලා හිතලා බමර තත පළවෙනියටම සින්දා. මහා ශිල්පී ගුත්තිල සක්දෙව්ගේ වචනයෙන් සම්තෘප්තව මෙයින් දිනමි කියලා ආඩම්බර පයට පත්ව පළමුකොට බමර තත සිඳ දැමීය. ආඩම්බරයට පත් වෙලා පළවෙනියටම බමර තත සින්දා. සැතපී සතප සැතපුම්හි ධාතුවෙන් සිද්ධ පූර්වක්‍රියාය සන්තෘප්ත වී හොඳටම සැනසීමට පත්වී යනු අර්ථයි. බමර තත වීණාවෙහි ප්‍රධාන තතය. සිඳපී සිඳ පූර්වක්‍රියාවකි. පී යනු පිය පියුම්හි ධාතුවෙන් සිද්ධ අතීත කාල ප්‍රථම පුරුෂයක වචන ආඛ්‍යාතයි. තත මතුද සින්දේ පිලිමල් දපද සින්දේ යසදිගත ඇන්දේ විජය සිරි සඳගෙන වැළැන්දේ තතු මතුද සින්දේ පිලිමල් දපද සින්දේ යසදිගත ඇන්දේ විජය සිරි සඳගෙන වැළැන්දේ. අර්ථය සින්දේ වීණා තත පමණක්ද ප්‍රතිමල්ලවයාගේ දර්පණයද සින්දේය. කීර්තිය දිගන්තරයෙහි චිත්‍රණය කළේය. විජයශ්‍රී කාන්තාව කැඳවා වැළඳගත්තේය. සින්දේ වීණා තත පමණක්ද ප්‍රතිමල්ලවයාගේ දර්පණයද සින්දේය. කීර්තිය දිගන්තයෙහි චිත්‍රණය කළේය. විජයශ්‍රී කාන්තාව කැඳවා වැළඳගත්තේය. තතු මතුද සින්දේ පිලිමල් දපද සින්දේ යස දිගත ඇන්දේ විජය සිරිසඳ ගෙන වැළැන්දේ. ගුත්තිල ඇදුරු තත සිඳීමත් සමග විරුද්ධවාදීන්ගේ ආඩම්බරයේද සුන් කළ බවත් කීර්තිය සකල දිගන්තරයෙහි පැතිර වූ බවත් ජය තමා වෙතට පමුණුවා ගැනීමෙන් ඓශ්වර්ය ලද බවත් මේ පද්‍යයෙන් කියවේ. සුන්නෙතතින් එසඳ පසු කැර සුරං වෙන නද දියුණු වනද නික්ම පැතිරෙත දසත විනිවිද. සුන් එතතින් එසඳ පසු කැර සුරං වෙන නද දියුණු වනද නික්ම පැතිරෙත දසත විනිවිද. එකල්හි සින්දා වූ ඒ තතින් දෙවියන්ගේ වීණා නාදේ පසු කර දෙගුණව නාදේ නික්මී දස දිසාව පසා කරගෙන පැතිරෙන කල්හි. එකල්හි සින්දා වූ ඒ තතින් දෙවියන්ගේ වීණා නාදේ පසු කර දෙගුණව නාදේ නික්මී දස දිසාව පසා කරගෙන පැතිරෙන කල්හි. සුන් එතතින් එසඳ පසු කැර සුරන් වෙන නද දියුණුව නද නික්ම පැතිරෙත දසත විනිවිද. විස්තර සුන් සිඳ සිඳීමෙහි ධාතුවෙන් සිද්ධ අතීත කෘදන්තය. කෙලෙහි ගුණ සින්දේ මූසිල අන්ද මන්දේ ජයෙහි ලොබ බැන්දේ තමා වීණා තතද සින්දේ. කෙලෙහි ගුණ සින්දේ මූසිල අන්ද මන්දේ ජයෙහි ලොබ බැන්දේ තමා වීණා තතද සින්දේ.
කළ උපකාරයෙහි ගුණ සින්දා වූ මූසිල අන්ද මන්ද වූයේ ජයග්‍රහණයෙහි ලෝභය බැන්දේ තම වීණාවෙහි තතද සින්දේය. කෙලෙහි ගුණ නැති කළා වූ කෙලෙහි ගුණ නැති කරගත් මූසිල අන්ද මන්ද වී ජය ලබා ගැනීමෙහි ලෝභකම ඇති කරගෙන තමාත් වීණා තත සිඳුනු ලැබුවා. විස්තර තත සිඳ වයන කල ගුත්තිල ඇදුරුගේ වීණාවෙන් නික්මුණේ දිව්‍ය වීණාවෙන් නික්මෙන හඬද පරයන දියුණුව ඇසෙන නාදයකි. සිදු වූ දෙයින් අන්ද මන්ද වූ මූසිල තමාගේ වීණාවේ තතද සින්දේය. සින්දේ සිඳීමෙහි ධාතුවෙන් සිද්ධ අතීත ක්‍රියා පුරුෂලිංග ඒකවචන ආඛ්‍යාතයි. අනුවන කම් කලේ ගුරුන් ගුණ සිහි නොකලේ නදයින් නොපතලේ අයසමය මුළු දියත පතලේ අනුවන කම් කෙලේ ගුරුන් ගුණ සිහි නොකලේ නදයින් නොපතලේ අයසමය මුළු දියත පතලේ. ගුරුවරයාගේ ගුණය සිහි නොකලේය අනුවනකම් කළේය. ඒ කාරණයෙන් නාදයෙන් නොපතලේය ප්‍රසිද්ධ නොවූයේය. මුළු ලෝකයෙහිම පැතුරුනේ අපකීර්තියමය. මුළු ලෝකයේම අපකීර්තිය පැතිරුණා. අනුවනකම් කෙලේ ගුරුන් ගුණ සිහි නොකලේ නද ඉන් නොපතලේ අයසමය මුළු දියත පතලේ. දෙවැනි තුන්වැනි තත සතරවැනි පස්වැනි තත සවැනි සත්වැනි තත මෙසේ සිඳි සඳ මෙ අප බෝසත. දෙවැනි තුන්වැනි තත සතරවැනි පස්වැනි තත සවැනි සත්වැනි තත මෙසේ සිඳි සඳ මේ අප බෝසත. මෙසේ මේ අප බෝසත දෙවැනි තුන්වැනි තත සතරවැනි පස්වැනි තත් සවැනි සත්වැනි තතද සිඳි සඳ මේ ආකාරයෙන් මේ අපගේ බෝධිසත්වයන් දෙවන තුන්වන සතරවන පස්වන සවන සත්වන තත්ද සිඳලූ කල්හි මේ ආකාරයෙන් මේ අපගේ බෝධිසත්වයන් වහන්සේ දෙවන තුන්වන සතරවන පස්වන සවන සත්වන තත්ද සිඳලූ කල්හි දෙවැනි තුන්වැනි තත සතරවැනි පස්වැනි තත සවැනි සත්වැනි තත මෙසේ සිඳි සඳ මේ අප බෝසත. ඒ විදිහට තත් සිඳිමින් ගුත්තිල පඬිතුමා සහ මූසිල එකතු වෙලා වීණා වාදනය ආරම්භ කරලා දැන් තත් සිඳිමින් වීණාව ඉදිරියට සිදු කරගෙන යනවා. බෝධිසත්ව ගුත්තිල ඇදුරුතුමා 7 වෙනි තත දක්වා සිඳින්නට තීරණය කළා. බෝධිසත්වයන් වහන්සේ 7 වෙනි තත දක්වා සින්දා. පළවෙනිම තත පමණක් නෙවෙයි ඊට පස්සේ තිබුණු තත් සියල්ලක්ම සින්දා. ඊළඟ කොටසින් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ගුත්තිල ඇදුරුතුමාගේ වීණා නාදයේ සුන්දරත්වයේ විඳින්නට සුන්දරත්වයේ විඳින ආකාරය සුන්දරත්වයේ කොයිතරම් අලංකාරවත් විදිහට කවියා නිර්මාණය කරලා තියෙනවද කියන එකත් ඒ වගේම කොයිතරම් සුන්දර වීණා නාදයක්ද කියන එකත් අපි ඊළඟ කොටසෙන් සාකච්ඡා කරනවා. එසේනම් මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.